අයිබෝන් සුබ දහවලක් පොඩ්ඩක් වෙලා ගියා හදිස්සියෙම හොස්පිටල් එකට යන්න සිද්ධ වුණා ඒ නිසා අපි සාකච්ඡා කරමින් ඉන්නේ පරිසරයේ පාඩමේ තියරි ආවරණය කරමින් සිටින්නේ පරිසරය පාඩමේ මේ දක්වා අපි සාකච්ඡා කරපු කොටස් පොඩ්ඩක් මතක් කරොත් පරිසරය මොකක්ද කියලා අපි අඳුනගෙන තියෙනවා. ඒ වගේම එක් ගෝලවල තියෙන විශේෂත්වයන් ගැන අඳුනා ගනිමින් ජල ගෝලය මොන වගේද කියලා අපි කතා කරා. ජල ගෝලය දූෂණය වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ ජල ගෝලය නැත්නම් ජලය දූෂිත තත්ත්වයටපත් වුණාම එය ප්‍රකෘති තත්ත්වයට නැත්නම් පිරිපහදු කරන්නේ කොහොමද? ඒ වගේම ජලය හොඳද නරකද කියලා හොයාගන්න අවශ්‍ය කරන ජල පාරාමිතීන් පිළිබඳවත් අපි මේ කොටසදී කතා කරලා අවසන් වුණා. ඊට පස්සේ වායු ගෝලය සම්බන්ධව අපි අඳුනගෙන වායු ගෝලයේ තියෙන විවිධ ගෝල ස්තර කීපයකට අපි වෙන් කරා. ඊට පස්සේ මේ වායු ගෝලය ස්තර වල තියෙන වායුන් සම්බන්ධව අංශු මාත්‍ර වායු ප්‍රධාන වායු සම්බන්ධව ඒ වගේම මේ වායුන් අතරින් අපිට පාරිසරික ගැටලු නිර්මාණය කිරීමට දායක වන අංශු මාත්‍ර වායු වායු ගෝලයට එකතු වන ආකාර මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික ක්‍රියාකාරකම් ලෙස වෙන්වෙන්ව අපි හඳුනාගත්තා. ඊට පස්සේ ප්‍රධාන ගෝලීය පාරිසරික ගැටලු යටතේ ගෝලීය උණුසුම ඉහළ යාම ඒ වගේම අම්ල වැසිය ඇතිවීම ප්‍රකාශ රසායන දූමිකාව සහ ඕසෝන් වේන ක්ෂය වීම කියන මාතෘකා යටතේ තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ අම්ල වැසිය ඇතිවීම සම්බන්ධවම කතා කරා ගෝලීය උණුසුම ඉහළ යාම. මෙතනදී වැදගත් කාරණා කිහිපයක් මතක් කරන්න ඕනේ. ගෝලය උණුසුම් වීම කියන්නේ පාරිසරික ගැටලුවක් නෙමෙයි. ගෝලය උණුසුම් වීම පාරිසරික ගැටලුවක් නෙමෙයි. ගොඩාක් ළමයි වැරදි නිර්වචනයන් වලට නිරූපණය වෙනවා. මේකෙදි ගොඩාක් වැදගත් කාරණා කිහිපයක් ඔයගලන්ට කතා කරලාද නැත්නම් විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන නිසා බොහොම සාවධානව අහගෙන ඉන්න. right. ඔයාලා දන්නවා මේ වෙනකොට වායු ගෝලයේ තියෙන යම් යම් අහිතකර වායුන්ගේ සංයුතිය කාර්මීකරණයේ ප්‍රතිඵලයක් විදිහට විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක හොඳටම පිළිඹු වෙන කතාවක් තමයි ඔය ඉදිරියෙන් පේන ස්ලයිඩ් එකේ තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් කාර්මීකරණයට පෙර මිලියනයකට පාටිකල්ස් 280ක් විතර තිබිච්ච එක අද වෙනකොට වැඩි වෙලා තියෙනවා මිලියනයකට පාටිකල්ස් 400ක් දක්වා. ඒ වගේම මීතේන් බිලියනයකට පාටිකල් 750ක් විතර වායු ගෝලයේ තිබුණා. අද වෙනකොට 1800ක් දක්වා මේක වැඩි වෙලා තියෙනවා. 270ක් බිලියනයකට පාටිකල්ස් තිබිච්ච නයිට්‍රස් ඔක්සයිඩ් අද වෙනකොට 314ක් දක්වා වැඩි වෙලා තියෙනවා. CFCs අපි කියනවා ක්ලෝරීනීකృత හයිඩ්‍රෝකාබන මේක මම ඉදත් පැහැදිලි කරා මේවා කාර්මීකරණයට පෙර තිබුණේ නැහැ බිඳුවයි. නමුත් අද ඔයගලන්ට පේන ඇති ට්‍රිලියනයකට පාටිකල්ස් 533ක් දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. මේක මේ කතා කරන්නේ 2014 15 වගේ අවුරුදු වල. right මේ ස්ටැටිස්ටික්ස් අද 2021. ඒතර කල්පනා කරලා මේක තවත් දැන් මේ වෙනකොට වැඩි වෙලා ඇති. හොඳයි. ප්‍රධාන ගෝලීය පාරිසරික ගැටලුවක් තමයි ගෝලයේ උණුසුම වැඩි වීම. එහෙම නැත්නම් ඉහළ යෑම. මෙතන අපි කතා කරන්නේ ගෝලයේ උණුසුම් වීම නෙමෙයි ගෝලීය උණුසුම ඉහළ යෑම. අන්න ඒකයි තේරුම් ගන්න. ගෝලය උණුසුම් වීම කියන එක නරක දෙයක් නෙමෙයි. ගෝලයේ උණුසුම්ම තියෙන එක තමයි ජීවයේ පැවැත්මට එක ප්‍රධාන සාධකයක් වෙලා තියෙන්නේ. හැබැයි ගෝලයේ උණුසුම ප්‍රශස්තගයන් වලට වඩා ඉහළ යෑම පාරිසරික ගැටලු ඇති කරන්න ගෝලයේ නැත්නම් ඒ ජීවයේ පැවැත්මට අහිතකර ලෙස බලපාන්න හේතු සාධක වෙනවා. එතකොට මෙන්න මේ ගෝලීය උණුසුම ඉහළ යෑම කියන එක ගැන තමයි මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා වායු ගෝලයේ තියෙනවා වායුන් සෙට් එකක්. මේ ගෝලයේ උණුසුම
රඳවා තබා ගැනීමට දායක වෙනවා. මම එහෙම කියන්නේ. ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට දායක වෙන වායු සෙට් එකක් තියෙනවා. කවුද ඒ වායු? ඒ තමයි හරිතාගාර වායු. කවුද? හරිතාගාර වායු. හරිතාගාර වායු කියන කට්ටිය ගෝලීය උණුසුම රඳවා තබා ගැනීම සඳහා මේ මිහිතලයේ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය කරන ප්‍රශස්ත උෂ්ණත්වය රඳවා තබා ගැනීමට අති ප්‍රබල දායකත්වයක් නැත්නම් විශාල දායකත්වයක් සපයනවා. ඒ නිසා මේ හරිතාගාර වායු කියන ඒවා නරක දේවල් නෙමෙයි. මේක ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් මේ හරිතාගාර වායුන්ගේ සංයුතිය ප්‍රශස්ත අගයන් වලට වඩා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අද වෙනකොට ඈත අතීතයේ කාර්මීකරණයට පෙර තිබූ තත්ත්වයට වඩා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා වායුගෝලය තුල. ඒතර මේ වායුගෝලය තුල තිබුණු හරිතාගාර වායුන්ගේ සංයුතිය ප්‍රශස්ත කාලයේදී අපේ පාරිසරික තත්ත්වයන් ජීවයේ පැවැත්මට හිතකර තත්ත්වයකට තබා ගැනීමට අපිට හැකියාව ලැබුණා. නමුත් ඒ ප්‍රශස්ත තත්ත්වයන් වලට වඩා ඒ ප්‍රශස්ත මට්ටම් වලට වඩා ඉහළට ගිය විට මේ වායුගෝලයේ තියෙන හරිතාගාර වායුන්ගේ ප්‍රතිශතය නැත්නම් ප්‍රමාණය පෘථුවියේ උෂ්ණත්වය කලින් තිබුණාට වඩා ඉහළ යෑමකට පත් වෙනවා. මෙන්න මේ පෘථුවි උෂ්ණත්වය හරිතාගාර වායුන්ගේ සංයුතිය ඉහළ යෑම හේතුවෙන් මතක තියාගන්න හරිතාගාර වායුන්ගේ සංයුතිය වායුගෝලයේ තියෙන හරිතාගාර වායුන්ගේ ප්‍රමාණය ප්‍රශස්ත මට්ටම ඉක්මවා ගිය විට පෘථුවි තලයේ උණුසුම ඉහළ යෑම පවතින අගයට වඩා වැඩි වීම අපි හඳුන්වනවා ගෝලීය උණුසුම් වීම ලෙස. ගෝලීය උණුසුම් වීම ලෙස. බොහොම පරිස්සමෙන් ඕන මේවට උත්තර ගන්න. MCQ වල උත්තර පහ තිබුණොත් පහම කියවන්න කියන්නේ ඒකයි. එක වගේ එක අදහස එනවා අපිට. හැබැයි ගෝලීය උණුසුම් වීම කියලා අදහස් කරන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑම නැත්නම් වැඩි වීම ලෙස අපි අදහස් කරන්නේ මේ වායුගෝලයේ තියෙන හරිතාගාර වායුන්ගේ සංයුතිය ඉහළ යෑම නිසා සඳවන සංසිද්ධියක්. ඒක ඒ විදිහට පැහැදිලි වෙන්න ඕන. right ගෝලයේ අනවශ්‍ය ලෙස උණුසුම් වීම ඉහළ යෑම ගෝලීය උණුසුම ප්‍රබල ලෙස ඉහළ යෑම. මොනවාද හරිතාගාර වායුන් කියන්නේ? ඊට කලින් අපි බලමු මේ පෘථුවි තලයේ ජීවයට පවත්මට නැත්නම් ජීවයේ පැවැත්මට සුදුසු මට්ටමකට උෂ්ණත්වය පවතින්නේ කොහොමද? උෂ්ණත්වයක් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ තමයි හරිතාගාර ආචරණය කියන සංසිද්ධිය. මොකද්ද? හරිතාගාර ආචරණය. හරිතාගාර ආචරණය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඒක තමයි ජීවයේ පැවැත්මට අවශ්‍ය කරන ප්‍රශස්ත හරිතාගාර වායුන් ආශ්‍රයෙන් තබා ගැනීමට පෘථුවි තලය තුළ නිර්මාණය කිරීමට දායක වන ක්‍රියාවලිය. මේ හරිතාගාර ආචරණය කියන එක වැඩි වශයෙන් සිද්ධ වෙනවා වායුගෝලයේ තියෙන හරිතාගාර වායුන්ගේ ප්‍රතිශතය ඉහළ ගියාම. අන්න එතකොට ගෝලීය උණුසුම අර ප්‍රශස්ත අගයන් වලට වඩා ඉහළ යනවා. අන්න ඒක පාරිසරික ගැටලුවක්. එහෙනම් හරිතාගාර ආචරණය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. එය වැඩිපුර සිදු වුණොත් එම සංසිද්ධිය වැඩියෙන් සිද්ධ වුණාම අන්න ඒක නරක දෙයක්. පැහැදිලිද? එහෙනම් බලමු ඉස්සලම හරිතාගාර ආචරණය කියන්නේ මොකක්ද කියලා. හරිතාගාරයක් තුල සිද්ධ වෙන්නේ මේ පෘථුවි වායුගෝලය මගින් සිද්ධ කරන්නේ මේ හරිතාගාර ආචරණය කියන එකම සංසිද්ධිය. හරිතාගාරයක් කියන්නේ කෘත්‍රිමව අපි විසින් යම්කිසි නිශ්චිත පරාසයක නැත්නම් නිශ්චිත ඉඩකඩකට නිර්මාණය කරපු එක්තරා හරිතාගාරයක් නැත්නම් එක්තරා හරිතාගාර ආචරණය සිද්ධ වෙන ප්‍රදේශයක්. right පෘථුවි වායුගෝලය කියන්නේ එක්තරා ආකාරයකට හරිතාගාර ආචරණය සිද්ධ වෙන ප්‍රදේශයක්. හොඳයි. හරිතාගාර ආචරණය ළමයි හොඳට අහගන්න. සූර්යාගේ ඉඳලා පෘථුවි පෘෂ්ඨය කරා සූර්යාගේ ඉඳලා රූපෙත් වල පෙනෙති පෘථුවි පෘෂ්ඨය කරා සූර්ය විකිරණ මොනවාද සූර්ය විකිරණ කියන්නේ? දෘශ්‍ය සහ පාරජම්බූල කිරණ. දෘශ්‍ය සහ පාරජම්බූල කිරණ. දෘශ්‍ය කිව්වම අපි දන්නවා වර්ණාවලියේ දෘශ්‍ය ආලෝකය. ඒ වගේම පාරජම්බූල කිරණ. සූර්යගේ සිට පෘථුවි පෘෂ්ඨය කරා මේ සූර්ය විකිරණය පතනය වෙනවා.
සූර්යගේ සිට මේ එන දුෂ්‍ය සහ පාරජම්බූල කිරණ පෘථිවි පෘෂ්ඨයේ මගින් පොදුවේ අපි කියනවා සූර්ය කිරණ සූර්ය විකිරණය පෘථිවි පෘෂ්ඨයේ මගින් ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මගින් කිව්වම ශිලාගෝලය ඒ කියන්නේ පස ගස්කොළ ගොඩනැගිලි මේ සෑම දෙයක්මයි පෘථිවි පෘෂ්ඨයේ මගින් උරා ගන්න ත්‍රිපෘෂ්ඨයේ මගින් උරා ගන්න උරාගෙන මේ උරාගත් සූර්ය විකිරණ නැවත එයා ශක්තියෙන් අඩු දිගු තරංග ආයාමයක් සහිත පාරජම්බූල කිරණ සහ අදෝරක්ත කිරණ විදිහට විමෝචනය කරනවා. ශක්තිය අඩු දිගු තරංග ආයාමයක් සහිත පාරජම්බූල කිරණ සහ අදෝරක්ත කිරණ ලෙස විමෝචනය කරනවා. දැන් මොකද්ද වෙන්නේ? දල වශයෙන් අපි බලමු. මේ තියෙන්නේ පෘථිවිය. මේ ඉන්නේ සූර්යයා. මෙයාගෙන් එනවා දුෂ්‍යාලෝකයයි පාරජම්බූල කිරණයි දෙකම. මෙන්න මේ පෘථිවි තලයේ තියෙන විවිධ ගොඩනැගිලි ගස්කොළන් පොළොව සෑම දෙයක් මගින්ම මේ සූර්ය විකිරණයේ තියෙන දුෂ්‍ය සහ පාරජම්බූල කිරණ අවශෝෂණය කරගන්න. අවශෝෂණය කරගන්න. උරා ගන්නවා එහෙම. මේ විදිහට උරාගත්ත සූර්ය විකිරණය නැවත පෘථිවි තලයේ මගින් විමෝචනය කරනවා. මොන විදිහටද? පාරජම්බූල කිරණ සහ අදෝරක්ත කිරණ විදිහට. මොනවාද? දිගු තරංගායාමයක් සහිත ශක්තිය අඩු දිගු තරංගායමයක් සහිත පාරජම්බූල කිරණ සහ අදෝරක්ත විකිරණ විදිහට නැවත විමෝචනය කරනවා. නැවත විමෝචනය. මේ විදිහට විමෝචනය කරන දිගු තරංගායමයක් සහිත පාරජම්බූල කිරණ නැවත අභ්‍යවකාශයේ කරාම යනවා. UV යනවා. නමුත් අදෝරක්ත කිරණ මේ පෘථිවි තලයේ වටේට තියෙනවා වායුගෝලය. පෘථිවිය වටා තියෙන වායුගෝලය වායු ස්තර මගේ තියෙන නැත්නම් ඒ වායු ස්තරයේ තියෙන යම් වායුන් විසින් මේ අදෝරක්ත කිරණ අවශෝෂණය කර රඳවා තබා ගන්න. අදෝරක්ත කිරණ කියලා කියන්නේ තාප විකිරණ කියන්නේ. තාප විකිරණ විමෝචනය වෙනවා කියලා කිව්වත් හරි. අදෝරක්ත කිරණ කියලා කිව්වත් හරි. එතකොට මේ එන අදෝරක්ත කිරණ පෘථිවි වායුගෝලයේ ඉන්න සමහරක් වායු මගින් අවශෝෂණය කර රඳවා තබා ගනිමින් පෘථිවියේ උණුසුම පවත්වගෙන යයි. නැත්නම් පෘථිවි උණුසුම්ම තබා ගන්න. මෙන්න මේකට අපි කියනවා හරිතාගාර ආචරණය කියලා. හරිතාගාර ආචරණය. මේ වැඩේට දායක වන අදෝරක්ත කිරණ අවශෝෂණය කර රඳවා තබා ගන්න වායුන් සෙට් එකට අපි කියනවා හරිතාගාර වායු කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ? අපි මෙහෙම ඉන්නකොට සූර්යාගේ ඉඳලා එනවා සූර්ය විකිරණ. ඒ සූර්ය විකිරණයේ තියෙනවා දුෂ්‍යාලෝකයේ සහ පාරජම්බූල කිරණ. මෙව්වා සියල්ලම පෘථිවි තලයේ මගින් අවශෝෂණය කරගන්න. පෘථිවි තලය කියලා අදහස් කරේ මොනවද? ගස්වැල්, සත්ව දේහ, රෝමියව ඔක්කොම ගොඩනැගිලි, පෘථිවි පොළව, ජලහස් ඔක්කොම අවශෝෂණය කරගන්න. ඊට පස්සේ නැවත පෘථිවි තලය විසින් අවශෝෂණය කරගත් මේ විකිරණය විමෝචනය කරනවා. මොනවා විදිහටද? දැන් එන්නේ පාරජම්බූල කිරණ ලොකු තරංගායම දිගු තරංගායම සහිත ශක්තිය අඩු පාරජම්බූල කිරණ සහ තාප විකිරණ විදියට. එහෙනම් අපි කියනවා අදෝරක්ත කිරණ විදියට විමෝචනය කරනවා. අදෝරක්ත කිරණ විදියට විමෝචනය කරනවා. මේ විමෝචනය කරන අදෝරක්ත කිරණ
පෘථිවිය වටා තියෙන වායු ගෝලයේ තියෙන යම් යම් වායුන් සෙට් එකක් විසින් අවශෝෂණය කර රඳවා තබා ගන්නවා පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ. අර UV කිරණ ටික ඉහළ වායු ගෝලය දක්වා ගමන් කරනවා. මේ පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේ අර අදෝරක්ත කිරණ එහෙම නැත්නම් තාප විකිරණ අවශෝෂණය කර රඳවා තබා ගන්න පුළුවන් වායුන්ට අපි කියන්නේ හරිතාගාර වායු කියලා. හරිතාගාර වායු. එතකොට මේ හරිතාගාර වායු විසින් මේ අදෝරක්ත කිරණ අවශෝෂණය කර රඳවා තබා ගැනීම හේතුවෙන් පෘථිවි උණුසුම පවත්වගෙන යන හරිතාගාර ආචරණය ලෙස අපි හඳුන්වනවා. විභාගයට આવොත් හරිතාගාර ආචරණය යනු කුමක්ද? ගෝලයේ උණුසුම් වීම යනු කුමක්ද? උත්තර දෙකක්. හරිතාගාර ආචරණය වැඩි වශයෙන් සිදු වෙලා වායු ගෝලයේ තියෙන හරිතාගාර වායුන්ගේ සංයුතිය වැඩි වීම නිසා ප්‍රශස්ත මට්ටම ඉක්මව යාම නිසා පෘථිවි තලයේ උෂ්ණත්වය වැඩි වීම තමයි ගෝලයේ උණුසුම් වීම කියන පාරිසරික ගැටලුව. සූර්යගේ එන දුෂ්‍යාලෝකයේ සහ පාරජම්බුලකේ නැත්නම් සූර්ය විකිරණය පෘථිවි තලයේ මගින් අවශෝෂණය කර පසුව විමෝචනය කරන අදෝරක්ත කිරණ වායුගෝලයේ ඇති හරිතාගාර වායු විසින් අවශෝෂණය කර වායුගෝලය තුල රඳවා තබා ගැනීම හේතුවෙන් පෘථිවි තලයේ උණුසුම්ම පැවතීම හරිතාගාර ආචරණය. කාරණා දෙක. හරිතාගාර ආචරණය. ඒක වැඩියෙන් සිද්ධ වෙන එක ගෝලයේ උණුසුම ඉහළ යෑම. ඒ විදිහට අපි මේක කතා කරන්න ඕනේ. දැන් අපි බලන්න ඕන මේ හරිතාගාර වායු කියන්නේ කවුද කියලා. හරිතාගාර වායු අදෝරක්ත කිරණ අවශෝෂණය කරන වායු කියලා කියන්නේ දෙකක්. සමහර අදෝරක්ත කිරණ අවශෝෂණය කරගත හැකි වායු හරිතාගාර වායු ලෙස සලකන්න පුළුවන්. right. ඕක නිකන් මෙන්න මේ වගේ. අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි වායු. මේ තියෙන්නේ හරිතාගාර වායු. අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි සියලුම වායුන් ඔය මම අඳුරු කළේ. මේ තියෙන්නේ ඒ අතර ඉන්න හරිතාගාර වායු. ඒතරකොල පේන ඇති අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන් සමහරක් වායුන් හරිතාගාර වායු නෙමෙයි. අදෝරක්ත කිරණ අවශෝෂණය කරන හරිතාගාර වායුද වෙන කොටසක් ඉන්නේ. අපි බලමු ඒගොල්ලෝ කවුද. ඉස්සලම අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන් වායුන් මොනවද? හොඳට අහගන්න. අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන් වෙන්නේ ඒක පරමාණුක සහ සම ද්විපරමාණුක නොවන ඕනෑම වායුවකටයි. ඒ කිව්වේ අදෝරක්ත කිරණ අවශෝෂණය කිරීමට හැකියාව තියෙන්නේ එක පරමාණුවක් හෝ සමාන පරමාණු දෙකක් සහිත වායුන් හැර අනෙක් කට්ටියට අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන්. දැන් අපේ වායු ගෝලයේ ඉන්න වායුන් දිහා බැලුවම ආගන් වායුවක් ඒක පරමාණුකයි. එක පරමාණු. හීලියම් වායුවක් එක පරමාණුයි. නියෝන් වායුවක් එක පරමාණුයි. N2 නයිට්‍රජන් වායුවක් සමාන ද්විපරමාණුයි. සම ද්විපරමාණුයි. O2 වායුවක් සම ද්විපරමාණුයි. H2 වායුවක් සම ද්විපරමාණුයි. සම ද්විපරමාණු. එතකොට එක පරමාණුවක් තියෙන වායුන් සහ සමාන පරමාණු දෙකකින් නිර්මිත වායුන් හැර අනෙක් සියල්ලම
අදෝ රක්ත කිරණ අවශෝෂණය කරනු ලැබේ. අදෝ රක්ත කිරණ අවශෝෂණය කරනු ලැබේ. දැන් මොනවාද අනෙක් සියල්ල? නිකමට උදාහරණ ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් මේ කියන කතාවට අයිති නැහැ. පරමාණු 3යි. විසම පරමාණු තියෙනවා. NO පරමාණු 2යි. හැබැයි සමද්වී පරමාණු නෙමෙයි. සමාන පරමාණු නෙමෙයි. CO පරමාණු 2යි. හැබැයි සමාන පරමාණු නෙමෙයි. H2O ජල වාෂ්ප වායු පරමාණු 3යි. අර කිව්ව තත්ත්වයට අදාළ නැහැ. සමද්වී පරමාණුකවත් තනි පරමාණුකවත් එකක් නෙමෙයි. තව SO SO2 N2O සමාන පරමාණු දෙකක් හෝ තනි පරමාණුක වායු නෙමෙයි. තව ගත්තොත් මම ගොඩක්ම කතා වෙනවා. දැන් අද වෙනකොට තියෙනවානේ CFC අද වෙනකොට වායු ගෝලයේ තියෙන CFC තනි පරමාණු දෙකකින් සමාන පරමාණු දෙකකින් නිර්මිත ඒවා නෙමෙයි. O3 ඕසෝන් මොකද කියන්නේ? වායුවක්. හැබැයි සම ද්වී පරමාණුක නෙමෙයි සම ත්‍රී පරමාණු. සමාන පරමාණු තුනක් තියෙන එක. සම ද්වී පරමාණුක හෝ ඒක පරමාණුක කියලානේ මම කිව්වේ. අදෝ රක්ත කිරණ ඒගොල්ලන්ට අවශේෂ කරන්න බෑ. අදෝ රක්ත කිරණ අවශේෂ කරන්න බෑ ඒගොල්ලන්ට. ඒ අනුව අදෝ රක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන් වෙන්නේ අපි මේ කතා කරන සමද්වී පරමාණුක හෝ ඒක පරමාණුක නොවන අනෙකුත් වායුන්ටයි. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, NO, NO2, N2O, ජල වාෂ්ප, CFC, O3, SO, SO2 මේ සියලුම වායුන් අදෝ රක්ත කිරණ අවශෝෂණය කරයි. අදෝ රක්ත කිරණ අවශෝෂණය කරයි. අදෝ රක්ත කිරණ අවශෝෂණය කළද ඒවා හරිතාගාර වායු නොවෙන්න පුළුවන්. ඇයි? අදෝ රක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන් වායු ටික තමයි ඔය වෙන්නේ. ඔය අදෝ රක්ත කිරණ අවශෝෂණය කරන වායු අතර ඉන්නවා වායු ගෝලයේ දීර්ඝ කාලයක් ස්ථායිව ඉන්න පුළුවන් ස්ථායි වායු තියෙනවා. වායු ගෝලයේ දීර්ඝ කාලයක් ස්ථායිව වෙසෙන්න පුළුවන්. ස්ථායි ලෙස පවතින්න පුළුවන්. වායුන් ඉන්නේ. අන්න ඒගොල්ලෝ තමයි හරිතාගාර වායු කියලා කියන්නේ. ඒවා නිකන් බල්බ් වගේ. බල්බ් අපේ කාමරය තුලේ බල්බ් සූත්‍රිකාකාර බල්බ් අපි පත්තු කරගෙන ඉන්නවා. ප්‍රශ්නේ නැද්ද? ප්‍රශ්නේ. පත්තු කරපු ගමන් ගැහෙන බල්බ් අපිට තාපය ලබා දෙනවා. ඒගොල්ලෝ අපිට ලොකු බලපෑමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ තාපය විහිදන්නේ නැද්ද? විහිදුවනවා. හරියට අදෝ රක්ත කිරණ අවශෝෂණය කරනවා. හැබැයි ස්ථායි නෑ. අදෝ රක්ත කිරණ අවශෝෂණය කරා කියන්නේ හරියට නිකන් ගිලිපු ගුළු වගේ. රත් වෙච්ච විදුලි බල්බ වගේ ඔය පරමාණු. ඔය වායු අපේ අවට ගැටි ගැටි ඉන්න අපේ ඇඟේ. ඒගොල්ලෝ ගැටෙනකොට ඒගොල්ලෝගේ උණුසුම අපිට දැනෙනවා. අදෝ රක්ත කිරණ විමෝචනය අවශෝෂණය කරලා ඒ අවශෝෂණය කරපු අදෝ රක්ත කිරණ තාපය විහිදුවමින් තියාගෙන ඉන්න බැරි වායු. ඒ කියන්නේ අස්ථායි වායු. අපිට ගෝලීය උණුසුම වැඩි කරන දායක වෙන්නේ. ඒවා හරිතාගාර වායු නෙමෙයි. එහෙනම් මේ අදෝ රක්ත කිරණ අවශෝෂණය කරන වායු කුලකයේ ඇතුලේ ඉන්න ස්ථායි වායු ටික පමණයි හරිතාගාර වායු ලෙස අපි හඳුන්වන්නේ. අස්ථායි වායු ටික අදෝ රක්ත කිරණ අවශෝෂණය කළ පමණින් ස්ථායි වායු නැත්නම් හරිතාගාර වායු ලෙස සැලකන්නේ නැහැ. අස්ථායි වායු ටික අදෝ රක්ත කිරණ අවශෝෂණය කළ පමණින් හරිතාගාර වායු ලෙස අපි සැලකන්නේ නැහැ. දැන් O3 බලන්න. O3 ඕසෝන් මේක ගොඩක් වැරදි රුගන්න ගුරු. ඒ නිසා තමයි කියලා දෙන්නේ.
ඕසෝන් කියන්නේ අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන් වායුව. ඇයි? සම ද්විපරමාණුක හෝ ඒක පරමාණුක නෙමෙයිනේ. අදෝරක්ත කිරණ අවශෝෂණය කරනවා. හැබැයි එයා ස්ථායි නේ. එයා ටක් ගාලා වියෝජනය වෙනවා. ඒ නිසා එයා හරිතාගාර වායුවක් නෙමෙයි. මෙතනදී අපි කතා කරනවා මේගොල්ලෝ ප්‍රබල හරිතාගාර වායු නෙමෙයි. චුට්ටක් වෙයි ඉන්නව මොහොතක්. හැබැයි ඒගොල්ලෝ ප්‍රබල හරිතාගාර. ප්‍රබල හරිතාගාර වායු තමයි CFC. එයාව වියෝජනය වෙන්නේ නැහැ ලේසියෙන්. තාම ස්ථායි වායු. හරි අදෝරක්ත කිරණත් අවශෝෂණය කරනවා. එහෙනම් ඉතින් පුතෝ හොඳ ප්‍රබල හරිතාගාර වායු. ජල වාෂ්ප ස්ථායි වායුව. අදෝරක්ත කිරණත් අවශෝෂණය වෙනවා. ප්‍රබල හරිතාගාර වායු. කාබන් ඩයොක්සයිඩ් ස්ථායි වායුව. අදෝරක්ත කිරණත් අවශෝෂණය කරනවා. ප්‍රබල හරිතාගාර වායු. නයිට්‍රස් ඔක්සයිඩ් N2O අදෝරක්ත කිරණත් අවශෝෂණය කරනවා. ප්‍රබල හරිතාගාර වායු. පොඩි ආන්දරෝ ස්ථායි නිසා ප්‍රබල හරිතාගාර. ආන්දරෝ කතා කරනවා. එතකොට අපේ මේ වායුගෝලයේ ඉන්න වායුන් අතරින් අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි ස්ථායි ප්‍රබල හරිතාගාර වායු ගත්තාම ජල වාෂ්ප කන්න ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රස් ඔක්සයිඩ් CFC තව ඉන්නවා එක්කෙනෙක්. කවුද? ඇයි වායුගෝලයේ ඉන්නව නේද මීතේන් CH4 බලන්නකො පරමාණු 5ක් තියෙනවනේ. ඒ කියන්නේ වායුවක් පරමාණු 5යි අනිවාර්යයෙන්ම අදෝරක්ත කිරණ අවශෝෂණය. ඒ විතරක් නෙමෙයි. ප්‍රබල ස්ථායි වායු. එනිසා මෙන්න මේගොල්ලෝ ප්‍රබල හරිතාගාර වායු ලෙස අපි හඳුන්වනවා. ප්‍රබල හරිතාගාර වායු. වායුගෝලයේ සිටින ප්‍රබල හරිතාගාර වායු. මොකද මේවල තියෙන ලක්ෂණය? අදෝරක්ත කිරණත් අවශෝෂණය කරනවා. ඒ වගේම ස්ථායි වායු. එහෙනම් අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි පරමාණු මොනවාද? ඒක පරමාණුක හෝ සමද්වි පරමාණුක නොවන ඕනෑම වායුවක්. දැන් මම මෙහෙම මෙන්න ඕගොල්ලන්ට තියෙනවා වෙනත් ග්‍රහ ලෝකයක මට හම්බ වෙනවා A2 කියලා වායුවක්. තව මට හම්බ වෙනවා AB2 කියලා වායුවක්. right තවත් හම්බ වෙනවා මට X2 කියලා වායුවක්. තව වායුවක් හම්බ වෙනවා YO2 කියලා. තව එකක් හම්බ වෙනවා Z2Y කියලා වායු ඔක්කොම. මොකද කියන්නේ? විභාගයට අහනවා මේවා අතරින් හරිතාගාර අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි වායු වන්නේ A2 සමද්වි පරමාණුකයි. අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න බෑ. right X2 සමද්වි පරමාණුකයි. අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න බෑ. තවකමු P කියලා වායුවක් තියෙනවනේ. P ඒක පරමාණුකයි. අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න බෑ. අනික් කට්ටිය පරමාණු 3යි වායු පරමාණු 3යි වායු පරමාණු 3යි වායු අදෝරක්ත කිරණ අවශෝෂණය වෙනවා. තේරුණාද? අර වායු ටික කටපාඩම් කරන් ගිහලා ගොඩ දාන්න පුළුවන් වැඩක් නෙමෙයි. නිර්වචනය දැනගන්න. මේගොල්ලෝ දැන් XO2 YZ2 AB2 කියන ඔක්කොම හරිතාකාර වායුද නෑ. අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන් කියලා විතරයි මම කියන්නේ. අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි කියන එක විතරයි අපිට කියන්න පුළුවන්. ඇයි? අපි දන්නේ නැහැ නේ ඒගොල්ලෝ ස්ථායිද අස්ථායිද? ස්ථායි කියලා කිව්වොත් ඒගොල්ලෝ හරිතාගාර වායු. හැබැයි අස්ථායි නම් ඔය ඔක්කොම අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි වුණාට හරිතාගාර වායු නෙමෙයි. මේ වගේ සමද්වි පරමාණු බැඳිලා තියෙන්නේ තනි ඒක ප්‍රශ්නයක් නෑ. සමද්වි පරමාණු බැඳිලා තියෙනවනේ තනි පරමාණුවක් එක්ක කියලා අහනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් එහෙනම් H2O මේ බලන්න. සමද්වි පරමාණුකයි H2.
හැබැයි ඉතින් ඔහොම නෙමෙයි H2O තියෙන්නේ. කොහොමද තියෙන්නේ? පරමාණුක සැකස්ම ගත්තොත් ඔන්න ඔහොම තියෙන්නේ. ඔය තමයි H2O. කොක්කක් වගේ තියෙන්නේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. CH4 කොහොමද තියෙන්නේ? H4 හතර වෙනම තියෙනවද? දෙක දෙක නෑනේ. ඔහොමනේ තියෙන්නේ. ඔන්න ඔහොම තියෙන්නේ. right එනිසා නිර්වචනය පැහැදිලිව තියෙනවා. සම ද්විපරමාණුක හෝ ඒක පරමාණුක නොවන වායු තමයි අදෝරක්ත කියන අවශෝෂණය කරන්නේ. එවැනි ස්ථායි වායු තියෙනවා නම් සම ද්විපරමාණු දෙකක් වෙන එකක් එක්ක බැඳුනාම අදෝරක්ත කියන අවශෝෂණය කරන්න පුළුවන්ද? ඔව්. ඔව්. එහෙම අවස්ථා නැහැ. තියෙනවද හොයලා බලන්න. එහෙම එකක් හොයාගන්න මට නම් අමාරු වෙනවා. සමාදෙන් උදාහරණයක් විදියට එහෙනම් ඉතින් හයිඩ්‍රජන් ඔක්සිජන් වෙන්නේ. ඔහොම වෙන්නේ නැහැ ළම. මොකද වෙන්නේ ඔහොම නෙමෙයි. ඔක්සිජන් හයිඩ්‍රජන් ඔක්සිජන්ට තමයි හයිඩ්‍රජන් වෙන්නේ. right අර විදිහට වෙන්න තියෙන සම්භාවිතාවට. right හොඳයි. එහෙනම් දැන් ඔයගලට පැහැදිලි ඇති හරිතාගාර වායු කියන්නේ මොන වගේවද? ඒගොල්ලන් සමද්වි පරමාණුක හෝ ඒක පරමාණුක නොවන ඕනෑම අස්ථායි වායු. ඕනෑම ස්ථායි වායු හරිතාගාර වායුවක් වේ. සමද්වි පරමාණුක හෝ ඒක පරමාණුක නොවන ඕනෑම ස්ථායි වායුවක් හරිතාගාර වායුවක් වේ. පැහැදිලිද? right then අපිට අපේ වායුගෝලයේ දිහා බැලුවම පේනවා අපේ වායුගෝලයේ 99%ක්ම තියෙන්නේ මොනවාද? N2 සහ O2. තව 0.9ක් තියෙනවා ආගන්. මෙයත් අදෝරක්ත කියන අවශෝෂණය කරන්නේ නිර්වචනය අනුව. මෙයත් නෑ මෙයත් නෑ. එහෙනම් 99.9%ක්ම තියෙන්නේ ගෝලයේ උණුසුම් වීමට දායක වෙන්නේ නැති වායු. උණුසුම් වීමට දායක වෙන්නේ නැති වායු. ඒගොල්ලෝ උණුසුම් වීමට දායක වෙන්නේත් නැහැ. එහෙනම් ඉතින් නයිට්‍රජන් වායු වායුගෝලයේ තියෙන සංයුක්තිය 78 තියෙන එක 75ක් වුණා කියලා ප්‍රශ්නයක් තියෙනවා. සිසිල් වෙයිද? නැහැ. ඔක්සිජන් වායු 21ක් තියෙන ඕක 12ක් වුණොත් එහෙම සිසිල් වෙයිද? නැහැ. ඒගොල්ලෝ උණුසුම සඳහා දායක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අදොරත් කියන අවශ්‍යකම් තියන් ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සංයුතිය වෙනස් වීම ගෝලයේ උණුසුම් වීමට බලපාන්නේ නැහැ. ආගන්, නයිට්‍රජන්, ඔක්සිජන් කියන වායුන් අදෝරක්ත කිරණ අවශෝෂණය කිරීමට දායක නොවන නිසා ඒගොල්ලෝ හරිතාගාර වායු වෙන්නේ. එහෙනම් ඒගොල්ලන්ගේ සංයුතිය සිදු වෙන වෙනස් වීම හේතුවෙන් ගෝලයේ උණුසුම වෙනස් වෙන්නේ නැහැ. දැන් කවුද මේ වැඩේට දායක වෙන්නේ? අර ඉතිරි 100.1. අන්න ලස්සනම තැන. ඉතිරි 100.1. කවුද මේ ඉතිරි 100.1? ඔයාලට මතකද මම මේ දවසක් කිව්වා ඉතිරි 100.1කින් 0.03ක්ම ඉස්සර තිබුණේ කාබන් ඩයොක්සයිඩ්. 0.3ක් තිබුණේ කාබන් ඩයොක්සයිඩ්. ජල වාෂ්ප තිබුණා තව ගොඩක්. අනෙකුත් වායුනුත් තියෙනවා. මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වගේවත් තියෙනවා. එතකොට ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට වැඩිම දායකත්වයක් සපයනවා කියලා අපිට තේරෙන්නේ ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ්. ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ්. අබ්බලු. මෙන්න ඔයගලන්ට ටේබල් එකක් මම දාලා තියෙනවා. හොඳට බලන්න. අදෝරක්ත කිරණ උරාගත හැකි වායු කටපාඩම් කරන්න එපා. වායුගෝලයේ තියෙන අදෝරක්ත කිරණ උරා නොගන්න වායු ටික බලන්න. O2 සමද්වි පරමාණු, N2 ආගන්, H2 හීලියම්, F2 ඔක්කොම නියෝන් ඕන දාගන්න නියෝන්. මේ ඔක්කොම සමාන පරමාණු එකයි හෝ පරමාණු දෙකක් තියෙනවා.
අදෝරක්ත කියන අවශෝෂණය කරන්නේ. එන ඒගොල්ලෝ හරිතාගාර වායු වෙන්නේ නැහැ. අදෝරක්ත කියන අවශෝෂණය කරන්න පුළුවන් වායු ටික එහා පැත්තේ. පුළුවන් වායු. හැබැයි ඔක්කොම මම කියන්නේ හරිතාගාර වායු. ඔය අතරේ කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ හේලෝකාබන් කියන්නේ CFCs. CFCs. මේගොල්ලෝ හරිතාගාර වායු. ප්‍රබල හරිතාගාර වායු. ප්‍රබල හරිතාගාර වායු. යනු හරිතාගාර වායුවක් යනු පරමාණු හොඳට බලන්න. තව එකක් කරන්නකෝ. තව නිර්වචනයක් හදාගන්න. මොකක්ද? හරිතාගාර වායු ටික දිහා බැලුවොත් අපිට හොඳට පේනවා අවම වශයෙන් පරමාණු තුනක් තියෙනවා. පරමාණු තුනක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනම ස්ථායි වායුවක්. දැන් පරමාණු 1යි 2යි තියෙන සම පරමාණු ටික ඔක්කොම අදෝරක්ත කිරණ ගන්නේ නැහැ කියලා අයින් කරන්නේ. අදෝරක්ත කිරණ ගන්න පුළුවන් වායු ටික බැලුවම පරමාණු දෙකක් තියෙන සමාන නැත්නම් ඒ අදෝරක්ත කිරණ ගන්න පුළුවන්. හැබැයි හරිතාගාර වායු ටික දිහා බැලුවම පේනවා පරමාණු 3යි හෝ ඊට වඩා වැඩියෙන් තියෙන ඕනෑම ස්ථායි වායුවක්. පරමාණු 3ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන ඕනෑම ස්ථායි වායුවක් හරිතාගාර වායුවකට සම්බන්ධ වෙන්න පුළුවන්. විභාගයට ඇහුවොත් හරිතාගාර වායුවක් කියන්නේ මොකක්ද කියලා පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් ඇති ඕනෑම ස්ථායි වායුවක් කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි ඕනෑම ස්ථායි වායුවක් කියලා ලියන්න පුළුවන්. තව කෙනෙකුට සමද්වි පරමාණුක හෝ ඒක පරමාණුක නොවන ඕනෑම ස්ථායි වායුවක් කියලා ලියන්න පුළුවන්. සමද්වි පරමාණුක හෝ ඒක පරමාණුක නොවන ඕනෑම ස්ථායි වායුවක් කියලා ලියන්න පුළුවන්. එතකොට MCQ එක ඔය උත්තර තුනම තියෙනවා. තුනම හරිද වැරදිද? තුනෙන්ම කියවෙන්නේ එකම දේ. පරමාණු 3ක් හෝ ඊට වැඩියෙන් ඇති ඕනෑම ස්ථායි වායුවක් කිව්වත් අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි ඕනෑම ස්ථායි වායුවක් කිව්වත් පරමාණු දෙකක් හෝ පරමාණු එකක් හෝ සම ද්විපරමාණුක නොවන ඕනෑම ස්ථායි වායුවක් කිව්වත් හරිතාගාර වායු නියෝජනය වෙනවා. හරිතාගාර වායු නිරූපණය වෙනවා. right. දැන් මෙන්න මේ කියන හරිතාගාර වායු අතරින් අර සිකුරු ග්‍රහයක තියෙනවා කාබන් ඩයොක්සයිඩ් 90 ගානක්. එතකොට මම කිව්වේ අර ටෙම්පරේචර් එක සිකුරු ග්‍රහයක සෙල්සියස් අංශක 450ක් විතර. තා විශාල උෂ්ණත්වයක්. right. හරිතාගාර ආචරණය මගින් පෘථිවි උණුසුම් වීම සඳහා හේතු වන සාධක. හරිතාගාර ආචරණය මගින් පෘථිවි උණුසුම් වීමට දැන් දායක වන වායු ටික ඔයගොල්ලෝ දන්නවා. කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප. ජලය කියලා ඉවොත් දෙන්නේ නැහැ. ජල වාෂ්ප. කාබන් ඩයොක්සයිඩ්. ඔයගොල්ලෝ විභාගයට සමානලාම මෙන්න මේක. CO2. අපි ඔයගොල්ලෝ ලකුණු දෙනයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කොහොමත් වායුවක්. CH4 ලකුණු දෙනවා. ඇයි මීතේන් කියන්නේ කොහොමත් වායුවක්. මේක ලියුවොත් ලකුණු දෙනවා. ලකුණු දෙන්නේ නැහැ. H2O. ඔක ලික්විඩ් ද්‍රව වෙන්නත් පුළුවන්. ඝන වෙන්න පුළුවන් වායු වෙන්න එක්ක H2O ගෑස් කියලා තියෙනවා එහෙම නැත්නම් H2O වාෂ්ප කියලා තියෙනවා එහෙම නැත්නම් ජල වාෂ්ප කියලා. වාෂ්පය තමයි ජලයේ ප්‍රබල හරිතාගාර වායුවක් වෙන්නේ. අපේ මේ පෘථිවි තලයේ උෂ්ණත්වය රඳවා තබා ගැනීමට වැඩිම දායකත්වයක් දෙන්නේ මේ හරිතාගාර වායු අතරින් ජල වාෂ්ප. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. වැඩිම දායකත්වය සපයන්නේ කවුද? ජල වාෂ්ප. මට දැන් මම කිව්ව වචනේ හොඳට අහගන්න. අපේ පෘථිවි තලයේ උණුසුම රඳවා තබා ගැනීම. ජීවයට ප්‍රශස්ත තත්වයක උණුසුම රඳවා තබා ගැනීමට දායක වන ප්‍රබලම හරිතාගාර වායුව වෙන්නේ ජල වාෂ්ප. වැඩිම දායකත්වයක් සපයන්නේ ජල වාෂ්ප. කාබන් ඩයොක්සයිඩ් ඊළඟට. තේරුණාද? ඊළඟ මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, CFCs. ඒක තමයි යන්නේ. ප්‍රබලම දායකත්වයක් සපයන්නේ ජල වාෂ්ප. ගෝලීය උණුසුම රඳවා තබා. දැන් ජල වාෂ්ප ගැන අපි බලමු. ජල වාෂ්ප ගත්තාම ගෝලීය වශයෙන් ජල වාෂ්ප කියන එක තනින් තන ප්‍රාදේශීය වශයෙන් තනින් තන ජල වාෂ්ප කියන එක අඩු වැඩි වෙන්න පුළුවන්. ගෝලීය වශයෙන් ජල වාෂ්ප කියන එක මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වෙනස් වෙන්නේ නැහැ.
ජල වාෂ්ප වායු ගෝලයට එකතු කරන මිනිස් ක්‍රියාකාරකමක් උපකරණ කියන්න පුළුවන්ද මට? කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු කරන මිනිස් ක්‍රියාකාරකම අපිට ඕන තරම් කියන්න. ෆොසිල් ඉන්ධන දහනය. ජල වාෂ්ප වායු ගෝලයට එකතු කරන කෘත්‍රිම මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලයේ ජල වාෂ්ප ගෝලීය වශයෙන් මත යන ජල වාෂ්ප සංයුතිය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමට ප්‍රබල දායකත්වයක් සැපෙව්වාට ජල වාෂ්ප ගෝලයේ උණුසුම ඉහළ නැංවීම සඳහා දායක වෙන්නේ නැහැ. තේරුම් ගන්න. ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට ජල වාෂ්ප විශාල දායකත්වයක් සපයනවා. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්. ඔය හතර දෙනා ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමට දායක වන වායුන්. ඇහුවොත් අපි ලියන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්. ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට දායක වන හරිතාගාර වායු. ගෝලීය උණුසුම ඉහළ නැංවීමට දායක වන හරිතාගාර වායු කිව්වොත් මේ හරිතාගාර වායු ලිස්ට් එක ඇතුලේ වායු ගෝලයට මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩි වශයෙන් එකතු වෙන වායුන් විතරයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයේ යම් කිසි වායුක සංයුතිය වැඩි වෙනවා නම් අන්නේ වායුව විතරයි ගෝලයේ උණුසුම ඉහළ නැංවීමට දායක වෙන්නේ. දැන් බලන්න. ජල වාෂ්ප කියන එක නම් ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමට දායක වෙනවා. ගෝලීය වශයෙන් ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්නේ නැති නිසා ගෝලයේ උණුසුම් වීමට ජල වාෂ්ප දායක වෙන්නේ නැහැ. හැබැයි ප්‍රබල හරිතාගාර වායුවක් විදිහට ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමට දායක වෙනවා. මොකද මේ රඳවා තබා ගැනීම කියන්නේ? අපේ ජීවිතයට පවතින ප්‍රශස්ත උෂ්ණත්වයක ගෝලයේ තියන් ඉන්නේ මෙයා. එදා ඉඳන්. කාර්මිකරට පෙර ඉඳන් මෙයා තමයි වැඩි දායකත්වයක් සපයන්නේ. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, ඊළඟට මීතේන්, ඊළඟට නයිට්‍රස් ඔක්සයිඩ්. කාර්මිකරට පෙර මේගොල්ලෝ තමයි ගෝලයේ උණුසුම හොඳ ලස්සන පරිසරයක් නිර්මාණය කරන්න සුදුසු මට්ටමක තියාගෙන ඉන්නේ. CFCs එහෙම නැත්නම් හේලෝ කාබන් ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමට දායක වෙච්ච කෙනෙක් නෑ. ඇයි? කාර්මිකරණයට පෙර CFCs ලා වායු ගෝලයේ හිටියේ නෑ. කාර්මිකරණයට පෙර තමයි ජීවේ පැවතුන ප්‍රශස්ත උෂ්ණත්වයක් වායු ගෝලයේ තිබුණේ. ඒ කියන්නේ CFs ලා කියන කට්ටිය 100%ක්ම මිනිසා විසින් ගෝලීය උණුසුම ඉහළ නැංවීම සඳහාම දායක වන පරිදි වායු ගෝලෙට නිකුත් කරපු ප්‍රබල හරිතාගාර වායුව. දැන් එනවා ප්‍රශ්න සෙට් එකක්. එක ප්‍රශ්නයක්. ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට දායක වන හරිතාගාර වායුන් මොනවාද? කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්. CFC ලියන්න බෑ. CFC කෙනෙක් තැන ඔයගොල්ලෝ මේ හේලෝ කාබන් කියන තැන CFC කියලා ලියා ගන්න වරදක්. CFC ලියන්න බෑ. ගෝලීය උණුසුම රඳවා තබා ගැනීම, ප්‍රශස්ත මට්ටමක තබා ගැනීම, ජීවයේ පැවැත්ම සුසු මට්ටමක තබා ගැනීම දායක වන හරිතාගාර වායු. කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්. වැඩිම දායකත්වය ජල වාෂ්ප. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, ඊළඟට මීතේන්, ඊළඟට නයිට්‍රස් ඔක්සයිඩ්. ඊළඟට ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා දායක වන හරිතාගාර වායුන් මොනවාද? ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වන ප්‍රබල හරිතාගාර වායුන් මොනවාද? ජල වාෂ්ප ලියන්න බෑ. ඇයි? ජල වාෂ්ප ගෝලීය වශයෙන් වායු ගෝලයේ වැඩි වෙන්නේ. ඒ නිසා ඉහළ යන්න දායක වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් කාර්මීකරණයේ ප්‍රතිඵලයක් විදිහට වායු ගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් සංයුතිය අධික ලෙස වැඩි වෙනවා. එහෙනම් එයා ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට දායක වුණා වගේම ඉහළ යෑම සඳහා විශාල වශයෙන් දායක. ප්‍රබල දායකත්වයක් සමග. අන්න ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වන ප්‍රබල හරිතාගාර වායු. කාබන් ඩයොක්සයිඩ්. අනිත් එක මීතේන්. ඇයි? ඈත අතීතයේ තිබුණා වගුරු බිම් ආසිතව ඒ වගේම ඔය මේ ස්වභාවිකව වගුරු බිම් වලින් ඒ වගේම ස්වභාවිකව මේ වමාරා කරන ගොවිපළ සතුන්ගෙන් වායු ගෝලට මීතේන් එකතු වුණා කාර්මිකරණයට කලින්. අද වෙනකොට අපි සත්ව පාලනය වමාරා කරන ගොවිපළ සතුන් ඇති කිරීම වගුරු බිම් ආසිත කෘෂිකර්මාන්තය අධික ලෙස මේක ගොඩාක් කාරණා නිසා ඒ වගේම කාබනික අපද්‍රව්‍ය නාගරික කැලිකසල එකතු කරන තැන් වලින් ජීව වායු විශාල වශයෙන් වායු ගෝලයට පිට වෙනවා. එතකොට වායු ගෝලයේ එදා තිබුණු තත්ත්වයට වඩා ජීව වායුව මීතේන් වායු ප්‍රමාණය වැඩි වෙනවා.
මීතේන් වායුව වැඩිවීම හේතුවෙන් ගෝලීය උණුසුම වැඩි වෙනවා. අන්න කාර්මීකරණයට පෙර තිබුණු තත්ත්වයට වඩා කාර්මීකරණයට පසු නැත්නම් කාර්මීකරණය නිසා වායු ගෝලයේ මීතේන් සංයුතිය වැඩි වෙනවා. එහෙනම් ගෝලීය උණුසුම වැඩි වීමට ඔහුද දායක වෙනවා. නයිට්‍රස් ඔක්සයිඩ් කාර්මීකරණයට පෙරත් තිබුණා. ඇයි? ස්වභාවිකව අකුණු ගැහුවනේ. ඒ කාලෙත් හේන ගැහුවනේ. ඒතකොට ස්වභාවිකවත් වායු ගෝලය තුල නයිට්‍රස් ඔක්සයිඩ් හැදුණා. අද වෙනකොට අකුණුත් ගහනවා. අධිධ්වනිත නැත්නම් අපි කියනවා සුපර්සොනික් ජෙට් යාන මෝටර රථ වාහන වල අභ්‍යන්තර දහනයේ ප්‍රතිඵලයක් දෙනවා. නයිට්‍රස් ඔක්සයිඩ් වායු ගෝලය පිටවෙනවා. නයිට්‍රජන් අඩංගු පොසන දහනය කිරීමෙන් නයිට්‍රස් ඔක්සයිඩ් වායු ගෝලය පිටවෙනවා. දැන් වායු ගෝලයේ නයිට්‍රස් ඔක්සයිඩ් විනිශ්චයාකම් නිසා වැඩිලාද නැද්ද? වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ඒකේ ප්‍රතිඵලය තමයි ගෝලීය උණුසුම වැඩි වීමට නයිට්‍රස් ඔක්සයිඩ් දායක වෙනවා. ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට දායක වුණා වගේම ගෝලීය උණුසුම වැඩි වීම සඳහාද නයිට්‍රස් ඔක්සයිඩ් දායක. ලස්සන වෙනවා CFCs. ගෝලීය උණුසුම සඳහා කිසිදු දායකත්වයක් සපයන්නේ නැහැ. ගෝලීය උණුසුම තියාගෙන ඉන්න කිසිම දායකත්වයක් සැපෙන්නේ නැහැ. හැබැයි වැඩිවීම සඳහා 100% දායකත්වයේ සපයනවා. ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා 100%ක්ම දායක වන වායුව කවුද? 100%ක්ම තම දායකත්වයේ ගෝලීය උණුසුම සඳහා පමණක් ලබා දෙන වායුව. CFCs. ජල වාෂ්ප 100%ක්ම වැඩි කිරීම සඳහා නෙමෙයි පවත්වාගෙන ඉන්නත් දායක. වැඩි කිරීම සඳහා 100%ම දායක වෙන්නේ නැත. ඔන්න බලන්න ලස්සන වචන ටික. වායු ගෝලයේ ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට පමණක්ම දායක වෙන වායුව ජල වාෂ්ප. ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට ඉහළ යාමට දායක වන වායුව කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්. ගෝලීය උණුසුම ඉහළ යාමට පමණක් 100%ක්ම දායක වන වායුව CFC. දැන් පැහැදිලිද? පරිස්සමින්. මේ ඔක්කොම හරිතාගාර වායු. ඒ කියන්නේ පරමාණු තුනක් හෝ ඊට වැඩියෙන් තියෙන ස්ථායි වායු. මේවා අතරින් ගෝලීය උණුසුම රඳවා තබා ගැනීමට කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් දායක වෙනවා. CFC දායක නැහැ. ගෝලීය උණුසුම ඉහළ නැංවීමට කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, CFC දායක වෙනවා. ජල වාෂ්ප දායක නැහැ. ගෝලීය උණුසුම ඉහළ නැංවීම සඳහා 100%ක්ම දායක වන එක්කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ ගෝලීය උණුසුම වැඩි කරන එක විතරමයි. CFC. ගෝලීය උණුසුම වැඩි කිරීමට දශමික දායකත්වයක් සපයන්නේ නැති වායුවක්. ජල වාෂ්ප. ගෝලීය උණුසුම රඳවා තබා ගන්න විතරයි දායක වෙන්නේ. බලන්න ඔය ප්‍රශ්න ඔය විදිහට ඇහුවොත් මොකද වෙන්නේ? හරියට කියවන්න ටක්කෙටම හරියට උත්තරය. උත්තර පහයි හරියක තෝරන්නේ MCQ. එම්ස් විභාගෙට රචනා ප්‍රශ්න 8 9 7 8 රචනා ප්‍රශ්න අහනකොට හරියට කියවන්න. හරියට කියවන්න. වචන යටින් ඉරක් ගහගෙනම කියවන්න. පොයින්ට් එකටම ලියන්න. right. ඉතින් අපි රිවිෂන් ටියුට් එකක් එක්ක මේක කරමු. හොඳයි. එනකොට පේනවා ඇති මීතේන්ලා, නයිට්‍රස් ඔක්සයිඩ්ලා, CFCsලා මේ වායු ගෝලයට ඇති කරන බලපෑම. CFCs කොහොමද එකතු වෙන්නේ? CFCs එකතු වෙන ආකාර මම කිව්වා. තාම ස්ථායි මේ CFCs SF6 FC වගේ කෘතිම වායු වර්ගත් මේකටයි. right. සීතකරණවල වායු සමීකරණ යන්ත්‍රවල සිසිලන කාරක ද්‍රව විදිහට භාවිතා කිරීමෙන් වායු ගෝලට එකතු වෙනවා. ඒ වගේම ද්‍රව විසුරුම් කාරකවල විසුරුම් වායු ලෙස භාවිතා කිරීමෙන් වායු ගෝලට එකතු වෙනවා. right. ඒතර කාබන් ඩයොක්සයිඩ් අධික ලෙස ෆොසිල් ඉන්ධන දහනයෙන් වායු ගෝලට එකතු වෙනවා. වන විනාශය නිසා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය අයින් වෙන එක නැත්නම් අඩු වෙන එක නතර වෙනවා. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණය යන්නේ හිටපු නිසා. ඒ නිසා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවා. ඒ වගේම වන විනාශය නිසා වනාන්තර කපලා දැම්මට පස්සේ අර කාබනික අපද්‍රව්‍ය ටික නැත්නම් ගස් කොළන් වල කඳන් ටික කොළ ටික ඔහේ දි รา පත් වෙනවා. නිර්වායු තත්ත්වයටදී වියෝජනය වුණාම වායු ගෝලයට මීතේන් එකතු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් සෝය තත්ත්වයටදී වියෝජනය. අපි දන්න සුදු ජීවීන් ඉන්නවා සෝය කට්ටිය ඉන්නවා නිර්වායු කට්ටිය ඉන්නවා. ඔක්කොම වියෝජනයට යාට දායක වෙනවා. බැක්ටීරියා දිල ප්‍රධාන වස්තු. මේගොල්ලන්ගේ සෝය ජීර්ණයෙන් සෝය වියෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. නිර්වායු තත්ත්වයටදී කරාම මීතේන් කාබනික උපස්තර ඔය දෙකටම ලක් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා මීතේන් පිට වෙනවා. ජෛව ස්කන්ධ වියෝජනය කිව්වේ මීතේන් පිට වෙන එකට ඒකයි. කාබන් ඩයොක්සයිඩ් පිටවට ජෛව ස්කන්ධ වියෝජනය කියලා කියන්නේ. right. දහනයේදීත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ගස් ටික කපලා අපි ගිනි තියනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හැබැයි
ඒ ටික ගන්න නැවත ශාකයක් බලන් ඉන්න නිසා යම්කිසි දායකත්වයක් නැහැ කියලා හිතන්න පුළුවන්. තර්කානුකූලයි. හරිතාගාර ආචරණය අහිතකර ප්‍රතිඵල මොනවද? මම හිතනවා පිට වෙන විදිසා ඒව ගැන දැන් කතා කර ඇති කියලා. අහිතකර ප්‍රතිඵල අහිතකර පැත්ත මොකක්ද? මම මේ දාලා තියෙන්නේ මේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක ග්ලෝබල් වෝර්මින්. හරිතාගාර ආචරණයේ ගෝලීය උණුසුම ඉහළ යාම. නිකන් කල්පනා කරලා බලන්න. අවුරුද්දකට මීතේන් පිට වෙන ආකාර නැත්නම් ප්‍රමාණය පිළිබඳ පොඩි chart එකක්. වෙස්ටර්න් කැටල්, ඒ කියන්නේ අර පිටරටවල ඉන්න හරක් ඉන්න. බාටහිර හරක්. කිරිගව්ව. නවසීලන්තේ. මොකටද ඉන්නේ නවසීලන්තේ ෆාම් වල? දැන් ටීවී බලන්නේ නැහැ නේ මේ අපේ ළමයි කවුරු. දකින්නේ කොහොමද? හැබැයි අර ඇන්කර් එක පොරවල දුන්නම කෝපයක් උඩ ගහලා බඩ ගාලා අර කට වටේට මේ පෙන එන්නත් එක්ක බීගෙන යන්නම් පුළුවන්. කොහෙන්ද ආවි කියලා දන්නේ නැහැ. හරිද? ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ මේ රටවල් තා විශාල වශයෙන් අපේ රටවල් වලට වඩා විශාලයි සමහර ගොවිපළවල්. සත්ව පාලනය කරන අරමුණු කිහිපයක් පෙරදරි කරනවා. right එක පැත්තකින් කිරියාස්ත නිෂ්පාදනය සඳහා තව පැත්තකින් මස් පිණිස තව පැත්තකින් ලෝම ලබා ගැනීම පිණිස non vestal cattle අපේ ඉන්නේ මියරක් ගුළු මියරක් તો කල්පනා කරන්න අපේ රටවල නම් අපි කුසිකාර මාංශ සඳහා මේ සත්තු පාවිච්චි කරනවා අවුරුද්දකට කිලෝ 60ක් විතර තමයි එක සතෙක්ගෙන් මීතේන් පිට වෙන්නේ අරගොල්ලන් ඒ වගේ දෙගුණයක් පිට වෙනවා බාටහිර රටවල ඉන්න western cattle sheep කිලෝ 8ක් විතර පිට කරනවා ඌරෝ ඉන්න පන්ති වුණ තරම් කිලෝ 1.5ක් විතර අවුරුද්දකට එක සතෙක්ගෙන් මේ කියන්නේ එක සතෙක්ගෙන් මිනිස්සුත් නිකන් ඉන්නවද නෑ ඇයි බඩවල් ජරා වෙච්ච කට්ටිය ඉන්නවනේ එහෙට මෙහෙට ඇඹරිලා සද්ද නැතුව ඩොම් ෂේප් එකේ දාලා සද්ද නැතුව Taman මන් නෙමෙයි වගේ ඉන්නේ මීතේන් පිට වෙනවා ගිනි කුරක් හැම ගැව්වොත් එimhe සමහරුන්ගේ පිටිපස්සට යන්න පුළුවන් රොකට් එකක් යනවා right කිලෝග්‍රෑම් 0.12 පන්තියම ඉවරයි right එනිසා මිනිසාවන අපිත් මීතේන් වායුව පිට කරමින් ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වෙනවා. ඒක කල්පනා කරන ලෝකේ සත්ත්ව පාලනය ඔස්සේ මේ කතා කරන වමාරා කරන ගොවිපළ සතුන් යම් යම් අවස්ථා වලින් භාවිතා කිරීම හේතුව කොච්චර මීතේන් වායු වලට පිට වෙන නැද්ද වසරකට. දෙදස් 6 අවුරුද්දේදී UN එකෙන් United Nations ඔයාලා දන්නවනේ NGO එකක් තියෙනවා UN එකේ මේගොල්ලෝ මේ ලෝකේ මේ ගෝලීය උණුසුම ඉහළ යාම ඇතුළු ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා සංඛ්‍යාලයකට පවත්වනවා ඒ අනුව තමයි එක රටවල වලට යම් යම් පාලන තත්ත්වයන් පාවිච්චි කරන්න බාර දෙන්නේ මේක කරන්න එපා කියලා ලෝකේ මස් පිණිස වමාරා කන සතුන් ඇති කිරීම හේතුවෙන් 2006 අවුරුද්දේදී කියලා බලනවා meat production was responsible for 18% of greenhouse gas emissions ඒ කියන්නේ තව greenhouse වායු තියෙනවනේ carbon dioxide nitrous oxide CFCs methane ඇතුළු තව තියෙනවනේ ඔය ග්‍රීන් හවුස් වායුන් නැත්නම් හරිතාගාර වායුන් වායු වලට එකතු වෙන ඒවායින් 18%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ මස් පිණිස සතුන් නැති කිරීම. එක පැත්තකින් ඒගොල්ලන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ආසිතව මීතේන්. තව පැත්තකින් මේ සත්වයන් සංඛ්‍යාව වැඩි වෙනවනේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් වායු වලට විමෝචනය විශාල වශයෙන්. ඒකත් කරන්නේ ජනගහනය වැඩි වීම මම එදත් කිව්වා.
ජනගහනය වැඩිවීම කෙනෙකුට කියන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායු වලට එකතු වෙලා ගෝලීය උණුසුම ඉහළ යාමට එක්තරා මිනිස් ක්‍රියාකාරවල ලෙස දායක වෙනවා. මිනිස්සු ඉඳලා ජනගහනය වැඩි වෙන්නේ. හරිද? ලස්සනම දේ මොකක්ද? ළමයි. අපි හිතනවනේ ගෝලීය උණුසුම ඉහළ යන්නේ මෝටර රථ වාහන වල පොසිල් ඉන්ධන දහණයෙන් කියලා. ට්‍රාන්ස්පෝර්ටේෂන් නිසා කියලා. ප්‍රවාහන කටයුතු හින්දුවා කියලා. 2006 අවුරුද්දේදී UN වාර්තාවෙන් කියනවා ට්‍රාන්ස්පෝර්ටේෂන් වලින් නෙමෙයි ඊට වඩා මස් පිණිස මේ වමාරක් අන ගොවිපළ සතුන් ඇති කිරීම හේතුවෙන් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් හරිතාගාර වායුන් පිට වෙනවා. More than from transportation. එහෙනම් අවසානට කියන්නේ මොකද්ද? Less meat, less heat. ඒ කිව්වේ මස් කන එක අඩු කරන්න රස්නේ අඩු වෙයි කියලා කියන්නේ. ගෝලයේ උණුසුම් වීම පාලනය වෙයි කියලා කියන්නේ. එහෙම වෙන්නේ අපේ රටවල් වලට වඩා ඔය රිපෝට් ගහපු බටහිර රටවල්ම තමයි වැඩිපුරම මේ සත්ව පාලනය කරලා තම ආහාර අවශ්‍යතාවයට මස් විවිධ ආහාර වර්ග නිෂ්පාදනයට අවශ්‍ය කරන සත්ව කොටස් කිරි සානිකුත් දේවල් ලබා ගන්න. එහෙනම් less meat, less heat. මේ තියෙන මේ ගෝලීය වශයෙන් ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක සදහා නැත්නම් ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වන වායු පිට කරන රටවල් සිතියම්ගත කළා. හරි මේක සිද්ධ වෙලා තියෙන හැබැයි අවුරුදු 2000 විතරයි. අවුරුදු 20කට විතර කලින්. අදත් ඉතින් ඕක ඊට වඩා වැඩි වෙලා මිසක් ඊට වඩා අඩු වෙලා නැහැ. රයිට් 2000 විතර ගත්තම ලස්සනම දේ මොකක්ද දන්නවද? මේක තමයි කාබන් ඩයොක්සයිඩ් වැඩිපුරම විමෝචන රටවල් තමයි තද රතු පාටින් දිස් වෙන්නේ. වැඩිපුරම විමෝචනය කරන භූමි ප්‍රදේශ රටවල් මෙතන භූමි ප්‍රදේශ තමයි තද රතු පාටින් දිස් වෙන්නේ. තද්ද කොළ පාටින් තියෙන්නේ අඩුවෙන්ම කාබන් ඩයොක්සයිඩ් ග්‍රීන් හවුස් ගෑසස් එහෙම නැත්නම් හරිතාගාර වායු පිට කරන ප්‍රදේශ. ඔයගොල්ලෝ පේන ඇති ඉන්දියාව ඒ වගේම ඔය වනාන්තර වුණාද අපේ ලංකාවත් කොළ පාටට තියෙන්නේ තද්ද කොළ පාට නෙමෙයි වනගහනයක් තියෙන ප්‍රදේශ විශාල වශයෙන් හරිතාගාර වායු විමෝචනය අඩුයි. හැබැයි ඔයාලට පේනද ඇමරිකාව ඕස්ට්‍රේලියාව බලන්න සිටියම දිහා විශාල වශයෙන් ගෝලීය උණුසුම යෑමට හේතු වන හරිතාගාර වායු විමෝචනය කරනවා. හරිතාගාර ආචරණය අහිතකර බලපෑම මොකද්ද? පරිසර උෂ්ණත්වය ඉහළ යනකොට ග්ලැසියර් දිය වෙනවා, අයිස් පර දිය වෙනවා. මුහුදු මට්ටම ඉහළ යනවා. මුහුදු මට්ටම ඉහළ යනකොට මුහුදු මට්ටමට ආසන්නව තියෙන මාලදීව වගේ කුඩා දූපත් රටවල් යම් යම් දූපත් යටවීමේ අවදානමක් තියෙනවා. යට වෙලා තියෙනවා. මම කියනවා ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට ජල ජලය වාෂ්පීභවන ශීඝ්‍රතාවය ඉහළ යනවා. අපි දන්නවා වාෂ්පීභවන නදාපවතින එක සාධකයක් තමයි පවතින උෂ්ණත්වය. ජල වාෂ්ප වැඩි වෙනවා මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ඍජුව ජල වාෂ්ප වැඩි වෙන්නේ නැහැ. නමුත් ගෝලීය උණුසුම වැඩි වෙනකොට කොහොමද වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙලා ජල වාෂ්ප වැඩි වෙන්නේ? එතකොට ඉතින් ගෝලීය උණුසුම කොහොමද ජල වාෂ්ප නිසාත් වැඩි වෙනවා. මම කියන්නේ ජල වාෂ්ප තමයි වැඩිම දායකත්වයක් අපේ ජල උණුසුම තියාගන්න කියලා. ඔය එකත් වැඩි වෙනවා. අපි හින්දා නෙමෙයි. අපි හින්දා තමයි ඒක වක්‍රයිනේ. අපි ඍජුවම කාබන් ඩයොක්සයිඩ් එකතු කරනවා වගේ ජල වාෂ්ප එකතු කරනවද නැහැ. කාබන් ඩයොක්සයිඩ් එකතු වීමේ අහිතකර ප්‍රතිඵලය විදිහට ගෝලීය උණුසුම ඉහළ ගිහිල්ලා ජල වාෂ්ප වැඩිපුර එකතු වෙනවා. ඒක වෙනම දෙයක්. ඒ වගේම වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට ජල පෘෂ්ඨ මගින් ජලයට කාබන් ඩයොක්සයිඩ් දිය කරගන්න නැත්නම් ද්‍රාවිතාව අඩු වෙනවා. ඒතර මොකද වෙන්නේ? අපි දන්නවනේ කාබන් චක්‍රය වල දැක්කනේ ජල පෘෂ්ඨවල දිය ද්‍රවණය වීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයෙන් ජල ගෝලයට යනවා. ඕක අඩු වෙනකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තවත් ඒක රාශි වෙනවා. සතුන් තුළ පරිවෘත්ති ක්‍රියා වැඩි වෙනවා කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර පිට වෙනවා. ජීවීන්ගේ අහිතකර බලපෑමක් ඒක සිද්ධ වෙනවා. අපිට උෂ්ණත්වය වෙනම අපහසුයි. සමහර උස්තාපයට සංවේදී ජීවීන්
සුවිශේෂී ජීව කොටස් මේ යනවා. ශාක මේ යනවා. දේශගුරු විපර්යාස ගංගොතුර නියම් තත්ත්වය ඇති වෙනවා. හරිතාගාර ආචරණයේ අහිත කරපැත්ත. right 2004 දී අවම වශයෙන් මේ ගෙම්බි වර්ග 165ක් විතර වැනිෂ් වඳ වෙලා ගියා කියලා කියනවා. වඳ වෙලා තියෙනවා කියලා අඳුරගෙන තියෙනවා. මේ ගෝලීය උණුසුම ඉහළ යන නිසා. ග්ලැසියර් දිය වෙනවා. ගෝලීය උණුසුම ඉහළ යන නිසා. බලාපොරොත්තු නොවන විදිහට දේශගුණික විපර්යාස නිර්මාණය වෙනවා. විශාල වශයෙන් හිමපතනය සිද්ධ වෙන සමහර ප්‍රදේශවල බලාපොරොත්තු නොවන ප්‍රදේශවල අයිස් වැසිලා ඉන්නවා. බලාපොරොත්තු නොවන ප්‍රදේශවලට ලොකු නියක තත්ත්වයක් ඇති වෙනවා. බලාපොරොත්තු නොවන දීර්ඝ නියං කාල ඇති වෙනවා. ගම් වතුරක් ආවම වැස්සක් ආවම ඒක නිකන් දෙගුණ තලා ගිහින් මුළු මේකම හේවි දෙන මට්ටමට වහිනවා. වේ පායන්න ගත්තම නැති වෙන්න පායලා ඇල් වතුර බිඳක් නැති වෙන්න පායන. මේ වගේ තත්ත්ව නිර්මාණය වෙන්නේ මේවා විපර්යාස ගෝලීය උණුසුම එළ යන. හරිද? ටොනඩෝ තත්ත්ව. විටින් විට ඇති වෙන ගම් වතුර තත්ත්ව. සයික්ලෝන්ස් වගේ දේවල්. හරිතාගාර ආචරණය අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග. හරිතාගාර ආචරණය අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග. එකක් තමයි නිවර්තන තේත් වනාන්තර ඒ වගේම වනවගාව ආරක්ෂා කරගන්න. වැඩි දියුණු කරන්නත් පුළුවන්. ඒතර කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ අවශෝෂණයෙන් හරිතාගාර වායු සාන්ද්‍රණය අඩු වෙනවා. ෆොසිල් ඉන්ධන දහනය අවම කරලා පුළුවන් තරම් කාබන් ඩයොක්සයිඩ් වායු කොට එකතු වෙන එක අවම කරන්න පුළුවන්. ඒ සඳහා විකල්ප බල ශක්තිය යොදා ගන්න වෙනවා. මොනවාද විකල්ප බල ශක්තිය? සුළං බලය, සූර්ය ශක්තිය, ජල විදුලිය, උදම්, න්‍යෂ්ටික බලය, ඒ වගේම ජෛව ඩීසල්. ජෛව ඩීසල් දාහනේදී වායු කොට අමතර කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ ෆොසිල් ඉන්ධන වගේ නෙමෙයි. වගුරු බිම් ආශ්‍රිතව කරන කෘෂිකර්මාන්තයේ වමාරා කන ගොවිපළ සතුන් ඇති කිරීම අවම කරන්න පුළුවන්. මීතේන එකතු වීම අවම වෙනවා එතකොට. කර්මාන් ශාලාවල අපද්‍රව්‍ය කැලිකස්ල නිසි ලෙස කළමනාකරණය කරලා නිවැරදිව බැහැර කරොත් කාබනික අපද්‍රව්‍ය ඔස්සේ ජීව වායු හැදිලා මීතේන් වායු ගෝලයට පිට වෙන එක අවම කරගන්න. CFCs, HFCs, HCFCs කියන භාවිතය නැත්නම් මේ සිසිලන වායුන්, සිසිලන කාරක වායුන් භාවිතය සම්පූර්ණයෙන්ම නවත දාන්න පුළුවන්. එකවර බැලුවොත් ටිකින් ටික ගිහලා අද වෙනකොට ගොඩාක් නතර වෙලා තියෙනවා. ඒ වගේම රත වාහන වලින් නිකුත් කරන දුම් ගත්තාම ඒවායේ නයිට්‍රස් ඔක්සයිඩ් තියෙනවා කොහොමද? N2O අධික උෂ්ණත්වයක් එන්ජින් එක තුළ ඇති වෙලා නයිට්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා වෙලා NO2 හැදෙනවා. N2O හැදෙනවා. වායු ගෝලෙට පිට වෙනවා. මේ ප්‍රබල හරිතාකාර වායු. right? අපිට ඒ වගේම තමයි වායු ගෝලයට නිකුත් වෙන මේ විස දුම් වර්ග රත වාහන වලින් නිකුත් කරන අහිතකර වායු වර්ග තව තියෙනවා. මේවා අඩු කරන්න පූර්ණ දහනයක් ඇති කරන පරිදි එන්ජින් ටියුන් අප් කිරීම වාර්ෂික තත්ත්ව වාර්තා හඳුන්වා දීම. දැන් අපේ තියෙන රිකෝ සර්ටිෆිකට් එකක් ගන්න ඕනේ. එමිෂන් ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒවන රුපියල් 200ක් දුන්නම ගන්න බෑ. ඒක වෙනම දෙයක්. හැබැයි එමිෂන් ටෙස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ වායු ගෝලයට වාහනයකින් නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය යම් කිසි අවම ප්‍රමාණයක තබා ගන්න. පූර්ණ දහනයක් ඇති කරගන්න. right? ඒ වගේ ලැබුගිනි අවම කිරීමට වනාන්තර සහ තන බිම් ආරක්ෂා කරගන්න. මේ වගේ අපිට හරිතාගාර ආචරණය අවම වෙන පරිදි අවම කරගෙන ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කරන්න පුළුවන්. නවත්තන්න පුළුවන්ද? බෑ. අඩු කරන්න 100%ක් ඒත් බෑ. පාලනය කරන්න. ඉතින් මේ මාතෘකාවත් එක්ක මේක හරි වැදගත් මාතෘකාවක්. උනට පේන පොඩි පොඩි වචන වලින් පැටලි සහගත ලෙස අපිව අමාරු දාන්න පුළුවන්. ලිව්වා අපි ලියලා තියෙන දෙව්බෙන් යන්න හැබැයි ලකුණු නෑ. රිසල්ට් එක පහ. එහෙම නොවෙන්න ලියන්න නම් හරියටම ටක්කෙටම දැනගන්න. හරියටම ටක්කෙට තමයි කියලා දුන්නේ. එහෙනම් මම හිතනවා තවත් කොටසක් කරන්න ප්‍රමාණවත් වෙලාවක් නැහැ. ඒ නිසා අපි හරිතාගාර ආචරණය සහ ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධව හරිතාගාර වායුන් සහ අදොරක් කරන අවශෝෂණය කරන වායුන් ඇසුරින් කතා කරේ. හොඳට කියවන නෝට් එක වැදගත් කරනකොට යටින් ඉරක් අඳින්න. අපි රිවිෂන් ටියුට් එකක් ලියනවා. කලින් අර කර්මාන්ත ස්වභාව නිෂ්පාදන ලිව්වා වගේ මේ පාඩම අවසන් වෙනවත් එක්ක. right? එහෙනම් හැමෝටම සුබ දහවලක්. අදට වැඩ අවසන්. ආයුබෝවන්.